ආයුබෝවන් ගිණුම් කරන පන්තියෙන් අද අපි සාකච්ඡා කරන්නේ බැංකු සසඳුම් ප්‍රකාශන පිළිබඳව. බැංකු සසඳුම් ප්‍රකාශනයක් කියන්නේ වාණිජ බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමක් සඳහා බැංකුවේ වන බැංකු ප්‍රකාශනයේ ශ්‍රේෂ්ඨයත් ව්‍යාපාරයේ මුදල් ගිණුම එහෙමත් නැත්නම් බැංකු ගිණුමේ ශ්‍රේෂ්ඨයත් අතර පවතින වෙනසට හේතු සසඳමින් පිළියෙල කරන ප්‍රකාශනය බැංකු සසඳුම් ප්‍රකාශනය කියලා අපි හඳුන්වනවා. ඊළඟට අපි බලමු බැංකු සසඳුමක් සඳහා අවශ්‍ය වෙන ලේඛන මොනවද කියන එක ගැන. බැංකුව විසින් සිදු කරපු ගනුදෙනු වලට බැංකු ප්‍රකාශනය ගනුදෙනු සඳහා තහවුරුවක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොනවාද මේ බැංකු ප්‍රකාශන කියන්නේ? මොනවාද මේ වාණිජ බැංකු කියන්නේ? යම් අයෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපේ ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ගත්තොත් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එක වාණිජ බැංකු, දෙක බලපත්‍රලාභී විශේෂිත බැංකු. වාණිජ බැංකු කියන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසරලත් බැංකු විශේෂයක්. ජංගම ගිණුමක් කියන්නේ චෙක්පත් නිකුත් කිරීමට හැකියාවක් ඇති විශේෂිත ගිණුම් වර්ගයක්. මේ ගිණුම් වලට අපේ ඉදිරි කිරීමේ ගිණුම් වලට වගේ බැංකු පතක් හම්බ වෙන්නේ නැහැ. පාස්බුක් එකක් හම්බ වෙන්නේ නැහැ. මේකට හම්බ වෙන්නේ දිනපතා හෝ සතිපතා හෝ මාසපතා හෝ බැංකුව විසින් ගිණුම් විස්තර ඇතුළත් ප්‍රකාශනයක් ව්‍යාපාරය වෙත නිකුත් කරනවා. ඒ නිකුත් කරන ප්‍රකාශනයට අපි බැංකු ප්‍රකාශනය කියලා හඳුන්වනවා. ඊළඟට ව්‍යාපාරයේ බැංකුව සමග සිදු කරපු ගනුදෙනු තහවුරු කර ගැනීමට ව්‍යාපාරයේ මුදල් ගිණුම එහෙමත් නැත්නම් බැංකු ගිණුම, ව්‍යාපාරයේ මුදල් ගිණුම එහෙමත් නැත්නම් බැංකු ගිණුම, ලැබීම් ජේර්නලය, ගෙවීම් ජේර්නලය කියන ගිණුම් භාවිතා කරන්න පුළුවන්. මුදල් ගිණුමේ ශ්‍රේෂ්ඨයත් බැංකු ගිණුමේ ශ්‍රේෂ්ඨයත් වෙනස් වෙන්න ප්‍රධාන හේතු දෙකක් බලපාන්න පුළුවන්. එකක් මුදල් ගිණුමේ සිදුවී ඇති වැරදි හා මගහැරීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊට අමතරව වෙන සිදුවීම් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරයේ මුදල් ගිණුමේ සටහන් නොවන අයිතම එහෙමත් නැත්නම් මගහැරීම් විදිහට අපිට ගන්න පුළුවන්. ලැබීම් ජර්නලේ නම් ඍජු ප්‍රේෂණ සටහන් නොවුණු ගනුදෙනුවක් විදිහට ගන්න පුළුවන්. ඍජු ප්‍රේෂණ කියන්නේ බැංකුවට ඍජුවම ලැබී ඇති වටිනාකම්. ණයගැතියන් විසින් ඍජුවම බැංකුවේ තැන්පත් කරන මුදල්, ලාභාංශ ලැබීම්, ආයෝජන ආදායම්, බැංකු පොලී ලැබීම් ආදිය ගන්න පුළුවන්. ගෙවීම් ජර්නලේ ස්ථාවර නියෝග මත ගෙවීම් මුදල් පොතේ සටහන් නොවෙන්න පුළුවන්. බැංකු ගාස්තු, චෙක්පත් ගාස්තු, අයිරා පොලී ආදියත් ව්‍යාපාරයේ මුදල් පොතේ සටහන් නොවී තියෙන අයිතම විදිහට අපිට සලකන්න පුළුවන්. මගහැරීම් වලට අමතරව පැවතිය හැකි හේතු විදිහට ව්‍යාපාරයේ ගනුදෙනු වාර්තා කරන විට සිදුවෙන වැරදි, බැංකුවෙන් සිදුවෙලා තියෙන වැරදි ආදිය මත නැත්නම් චෙක්පත් තැන්පත් කරාට මේ වෙන විටත් උපලබ්ධි නොවුණු චෙක්පත් වල වටිනාකම් මේ ශ්‍රේෂ්ඨයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම අපි නිකුත් කරලා තියෙන චෙක්පත් තවමත් නිෂ්කාශනය වෙලා නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බැංකුවට තවමත් ණය හිමියන් ඉදිරිපත් කරලා නැති වෙන්න පුළුවන්. මේ චෙක්පත් වල වටිනාකමත් මේ ශ්‍රේෂ්ඨයට බලපෑමක් ඇති කරනවා. ඒ වගේම විශේෂ අවධානයෙන් සිටිය යුතුයි බැංකු ශ්‍රේෂ්ඨයයි මුදල් ශ්‍රේෂ්ඨයයි සසඳන විට. මොකද මුදල් කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. මුදල් ලැබීම එහෙමත් නැත්නම් බැංකුවේ මුදල් තැන්පත් කිරීම ව්‍යාපාරයේ දෙසින් බලන්නේ වත්කම් වැඩිවීමක් විදිහට. මුදල් වියදම් කරන්න චෙක්පත් නිකුත් කිරීම ව්‍යාපාරයේ දෙසින් බලන්නේ වත්කම් අඩුවීමක් බැර සටහනක් ලෙස. නමුත් බැංකුව හිතන්නේ එහෙම නෙමෙයි. බැංකුව දෙසින් බලන විට මුදල් ව්‍යාපාරිකයා මුදල් තැන්පත් කිරීම ඔවුන්ට වෙනත් අයෙකුගේ මුදල් Taman සතුව තබා ගැනීමක්. ඒ කියන්නේ ඔවුන්ට ඒක වගකීමක්. මොකද ව්‍යාපාරිකයා ඉල්ලන වෙලාවට බැංකුව විසින් මේ මුදල් ගෙවිය යුතුයි. ඒ නිසා ඔවුන් ඒක වගකීම වැඩිවීමක් විදිහට සලකලා බැර සටහනක් විදිහට තමයි ඔවුන් ගිණුම් තබන්නේ. ඒ වගේම මුදල් නිදහස් කිරීමක්, බැංකුවෙන් මුදල් නිදහස් කිරීමක් සිදු වෙනවා නම් ඔවුන් හිතන්නේ ඒක Tamanගේ වගකීම් අඩුවීමක් විදිහට. ඒ නිසා ඔවුන් හර සටහනක් විදිහට තමයි ගිණුම් තියන්නේ. ඒ අනුව බලනකොට මුදල් එහෙමත් නැත්නම් බැංකු ලැබීම් ජර්නලයේ බැංකු ගිණුමේ බැර ශ්‍රේෂ්ඨයත් එක්ක තමයි සසඳන්න ඕන. මුදල් ගෙවීම් ජර්නලයේ බැංකු ගිණුමේ හර ශ්‍රේෂ්ඨයත් එක්කයි සසඳන්න ඕනේ. දැන් අපි සාකච්ඡා කළ කරුණු සියල්ල උදාහරණයක් සමග සලකා බලමු. ඔබට මේ දර්ශන ගිණුම් කරන පන්තිය කියලා සර්ච් කරලා Facebook එකෙන් JPGE images විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ලින්ක් එකත් පහත දාලා තියන්නම්. ඒ වගේම ගිණුම් කරන පන්තිය සමග රෙජිස්ටර් වෙන්න ඔබට පුළුවන් බැංකු සසඳුම් නිබන්ධනයක් ඊමේල් මගින් ගෙන්වා ගන්න. කරන්න තියෙන පොඩි දෙයයි ඔබේ නම, ලිපිනය, ඊමේල් ඇඩ්‍රස් එක, විභාග අවුරුද්ද, තිරේ දිස්සන ඊමේල් ඇඩ්‍රස් එකට හරි ෆෝන් නම්බර් එකට හරි එවන එක විතරයි. යමු ප්‍රශ්නෙට. කමල්ගේ ව්‍යාපාරයේ ලැබීම් ජර්නලය, ගෙවීම් ජර්නලය, මුදල් පාලන ගිණුම, ඒ වගේම බැංකු ප්‍රකාශනයත් අපිට දීලා තියෙනවා. මුලින්ම අපි කරන්න ඕනේ මේ බැංකු ප්‍රකාශනයේ තියෙන සටහනුත්, ලැබීම් ජර්නලය හා ගෙවීම් ජර්නලයේ තියෙන සටහනුත්
එක සමාන ඒවා මුලින්ම මොනවද කියලා හොයාගන්න. ඒක ඔබට හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි චෙක්පත් අංක සැසඳීමෙන්. මුලින්ම අපි ඒවා මොනවද කියලා හොයාගනිමු. ඔබට තිරේ දිස්සෙනවා ඇති. මම කහ පාටින් මුදල් ලැබීම් ජර්නලයේ ගෙවීම් ජර්නලයේ කොළ පාටිනුත් පාට කරලා තියෙනවා. ඒ වගේම මේ සටහන්ම බැංකු ප්‍රකාශනයේ කහ පාටින් හා කොළ පාටින් පාට කරලා තියෙනවා. මේ තියෙන්නේ එක සමාන සටහන්. මේ විදිහට තෝරාගත්තට පස්සේ අපිට ඉතුරු වෙන සටහන් කිහිපයක් තියෙනවා. බලන්න බැංකු ප්‍රකාශනයේ නම් ස්ථාවර නියෝග ණය වාරිකයේ ඉතුරු වෙලා තියෙනවා. මොකද ස්ථාවර නියෝගයක් කියන්නේ අපි කලින් බැංකුවට කියලා තියෙනවා මේ මුදල් ප්‍රමාණය අපේ ණය වාරිකයට ගෙවීම කරන්න කියලා. ඒ නිසා බැංකුවේ ගෙවීම කරලා තියෙනවා. නමුත් මේක මුදල් පොතේ සටහන් කරගන්න අපිට සාක්ෂියක් හම්බ වෙලා නැති නිසා ඒක මුදල් පොතෙන් මඟ හැරිලා තියෙනවා. ඒ වගේම ණයගැතියන් ඍජුවම බැංකුවේ මුදලක් අපිට තැන්පත් කරන්න පුළුවන්. ඒක ණයගැතිය අපිට දැනුම් දුන්නේ නැත්නම් ඒ මුදල අපිට ගිණුම්ගත කරගන්න විදිහක් නැහැ. නමුත් මේ බැංකු ප්‍රකාශනයෙන් අපිට ඒක හෙළිදරව් වෙනවා. ඒ වගේම අයිරා පොලිය මේක බැංකු ගාස්තුවක්. අයිරාවක් කියන්නේ මේ වගේ ජංගම ගිණුමක තියෙන විශේෂ පහසුකමක් තමයි බැංකු අයිරාව. අයිරාවක් කියලා කියන්නේ ගිණුමේ මුදල් නොමැති වුණත් ගිණුමේ මුදල් නැති වුණත් අපිට ගෙවීම් කරන්න පුළුවන්. මොකද අපිට తాවකාලිකව බැංකුව විසින් ණය මුදලක් සපයනවා. ඒ වෙනුවෙන් බැංකුව පොලි මුදලක් අය කරනවා. ඒ පොලි මුදලට කියනවා අපි අයිරා පොලිය කියලා. මේ පොලියත් අපිට දැනගන්න වෙන්නේ බැංකු ප්‍රකාශනයක් අපිට ලැබුණට පස්සේ. ඒ නිසා ඒකත් අපේ මුදල් පොතේ මග හැරිලා තියෙනවා. අපි දැන් මුලින්ම කරන්න ඕනේ අපේ මුදල් පොතේ මග හැරුණු මේ සටහන් මුදල් පොතේ සටහන් කරන එක. ඒ සඳහා අපි සංශෝධිත මුදල් පොතක් නිර්මාණය කරන්න ඕනේ. අපි මුලින්ම කරන්න ඕනේ මුදල් පාලන ගිණුමේ ශ්‍රේෂ්ඨය ඉහළට ගෙන ආශ්‍රේෂයේ විදිහට සංශෝධිත මුදල් පාලන ගිණුමේ සටහන් කරන එක. ඊට පස්සේ ඍජු ප්‍රේෂණයක් හම්බ වෙලා තියෙනවා. ඍජු ප්‍රේෂණ කියන්නේ මුදල් වැඩිවීමක්, ඒ කියන්නේ වත්කම් වැඩිවීමක්. ඒකෙ දිත්තු සටහන් වෙනවා මුදල් පොත හර, ඒ වගේම ණයගැති පාලන ගිණුම බැර. ඊළඟට ස්ථාවර නියෝග ණය වාරිකයේ තියෙනවා. ස්ථාවර නියෝග ණය වාරිකයෙන් වෙන්නේ ණය මුදල් ගෙවීමක්. එතනදී අදාළ ණය ගිණුම හර මුදල් පොත බැර. අයිරා පොලියත් ඒ විදිහටමයි. බැංකු ගාස්තු ගිණුම හර සංශෝධිත මුදල් පාලන ගිණුම බැර. එතන තියෙනවා අපිට සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශ්‍රේෂ්ඨය. ශ්‍රේෂ්ඨය එන්නේ සුපුරුදු පැත්තෙන් නෙමෙයි ඊට විරුද්ධ පැත්තෙන්. හර ශ්‍රේෂ්ඨයක් විදිහට තමයි වෙන්නේ. ඒකට හේතුව තමයි බැංකුව අයිරාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බැංකුවට ගෙවිය යුතු මුදලක් තමයි අපේ මුදල් පොතේ ශ්‍රේෂ්ඨය විදිහට පෙන්වන්නේ. මේක වගකීමක්. ඒ නිසා අපිට සුපුරුදු විදිහට මුදල් පොතේ බැර පැත්තේ මේ සටහන් කරන්න බෑ. ඒ වෙනුවට අපි මුදල් පොතේ හර පැත්තේ තමයි අයිරාව සටහන් කරන්නේ. දැන් අපි යමු බැංකු සැසඳුමට. දැන් අපිට පුළුවන් මේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශ්‍රේෂ්ඨය මේ විදිහට උඩින්ම ලියා ගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේවා අඩු කරන්න ඕනේවා ලියා ගන්න ඉඩ තියලා මේ විදිහට රූල් කරගන්නවා. දැන් බලන්න මුදල් ලැබීම් ජර්නලයේ පාට වෙලා නැති එක ගනුදෙනුවක් තියෙනවා. චරිත කියන ණයගැතියගේ චෙක් පතක් පාට වෙලා නැහැ. මේකට වෙන්න පුළුවන් හේතුව මොකද්ද? මේ චෙක් පත බැංකුවේ තැන්පත් කරාට මේ වෙනකොටත් අපේ ගිණුමට මුදල් ලැබිලා නැහැ. මේකට හේතුව වෙන්නේ සාමාන්‍යයෙන් චෙක් පතක් තැන්පත් කරාට එදිනෙම නිෂ්කාශනය වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. අද චෙක් පතක් තැන්පත් කරොත් ඒක නිෂ්කාශනයට යවලා අපේ ගිණුමට මුදල් බැර වෙන්න සාමාන්‍යයෙන් දවසක කාලයක් වගේ ගත වෙනවා. ඒක නිසා මේක 3.31 තැන්පත් කරලා තියෙන නිසා අපේ ගිණුමට මුදල් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේක තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක් පතක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතනදි වෙන්නේ අපේ සංශෝධිත මුදල් පොතේ ශ්‍රේෂ්ඨය වැඩි. හේතුව වෙන්නේ මේ වෙනකොටත් අපිට සල්ලි ලැබුණා කියලා අපේ ගිණුමේ ගනුදෙනුව සටහන් කරගෙන තියෙනවා. නමුත් බැංකුවේ තවම සටහන් වෙලා නැහැ. ඒ නිසා අපේ සංශෝධිත මුදල් පොතේ ශ්‍රේෂ්ඨයෙන් මේ ශ්‍රේෂ්ඨය අඩු විය යුතු ගනුදෙනුවක් විදිහට මේ විදිහට බැංකු සැසඳුම් ප්‍රකාශනයේ සටහන් කරගන්නවා. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක් පත් විදිහට රුපියල් 12000ක් අඩු විය යුතු ශ්‍රේෂ්ඨයක් විදිහට බැංකු සැසඳුමේ සටහන් කරගන්නවා. බලන්න ඊළඟ ගනුදෙනුව ගෙවීම් ජර්නලයේ තරඳු කියන ණය හිමියගේ චෙක් පත මෙතනදී පාට වෙලා නැහැ. ඒ කියන්නේ මේක බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා නැහැ. මේක 3.30 වෙනිදා දුන්නු චෙක් පතක්. මේක සමහර විට මේ ණය හිමියා තවමත් බැංකුවට ඉදිරිපත් කරලා නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක තැන්පත් කළාට තවම නිෂ්කාශනය වෙලා නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපේ ගිණුමෙන් මුදල් අය වෙලා නැති වෙන්න පුළුවන් වගේ හේතු නිසා මේ සිද්ධිය වෙන්න පුළුවන්. මේ ගනුදෙනුවේ බලපෑම වෙන්නේ අපේ මුදල් පොතේ ශ්‍රේෂ්ඨය මේ වෙනකොටත් අපි අඩු කරගෙන තමයි ඉන්නේ. නමුත්
බැංකු ප්‍රකාශන ශ්‍රේෂය අඩු වෙලා නැහැ. මොකද බැංකුවට තාම මේ චෙක්පත ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශ්‍රේෂයට මේ චෙක්පතේ වටිනාකම එකතු කරන්න ඕනේ. නිකුත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් විදියට අපි බැංකු සැසඳුමේ මේ ශ්‍රේෂය එකතු කරනවා. දැන් බලන්න සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශ්‍රේෂයට නිකුත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් වල වටිනාකම් එකතු කරලා ඒකෙන් තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් වල වටිනාකම අඩු කිරීමෙන් පස්සේ එන උත්තරය අපේ බැංකු ප්‍රකාශනයේ තියෙන ශ්‍රේෂයට සමානද කියලා.